ආයුබෝවන් සුබෝදෑසනක්. ඔබ මේ සම්බන්ධ වී සිටින්නේ ස්වාධීන රූපවාහිනී සේවය මගින් පවත්වාගෙන යනු ලබන තක්ෂිලාව අධ්‍යාපන වැඩසටහන සමගයි. අපොස උසස් පෙළ වාණිජ අංශයෙන් අධ්‍යාපනය ලබන සිසු දරු දැරියන්ගේ ව්‍යාපාර අධ්‍යයනය සම්බන්ධව කෙරෙන 8 වෙනි වැඩසටහනටයි අප දැන් සම්බන්ධ වී සිටින්නේ. මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය සපයනු ලබන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ්‍ය විද්‍යාපීඨය මගින්. මෙම වැඩසටහන ඉදිරිපත් කිරීම සඳහා මාත් සමග අද සම්බන්ධ වෙනවා කළමනාකරණ අධ්‍යයන හා වාණිජ්‍ය විද්‍යාපීඨයේ අලෙවි කළමනාකරණ අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය සඳමාලී ගල්දොලගේ මහත්මිය, එතුමිය සමග සම්බන්ධ වන මම එම අධ්‍යයනාංශයේම ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය දුෂාන් ජයවික්‍රම. ඔව්. අප පසුගිය සතියේ ව්‍යාපාරික සාර්ථකත්වයේ කෙරෙහි මෙහෙයුම් කළමනාකරණයේ දායක වන ආකාරය පිළිබඳව දැනුම ඔබ වෙත ගෙන ආවා. අද දවසේ අප සාකච්ඡා කරන්නට යන්නේ ව්‍යාපාරික සාර්ථකත්වයේ සඳහා අලෙවිකරණයේ දායක වන ආකාරය. මෙම පාඩමට ඔබගේ විෂය තුල කාලච්ඡේද 45ක් වෙන් වී තිබුණා. ඔබ නිපුණතා මට්ටම් 10ක් යටතේ මෙම පාඩම අධ්‍යයනය කළා. අප විශ්වාස කරනවා ඔබ මේ වන විට මෙම පාඩම් නැවත නැවත කියවමින් ඔබගේ විභාගයට සූදානම් වන බව. මීට පෙර වැඩසටහන් වලදී ඔබ අත්දකපු ආකාරයටම අදත් අපි ඒ විෂය කරුණු සංක්ෂිප්තව ඉදිරිපත් කරන අතර පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර වලින් මෙම පාඩමට අදාළව තිබුණු ප්‍රශ්නද සාකච්ඡා කරනු ලබනවා. මෙම පාඩමට පදනම වශයෙන් පළමුවෙන්ම අපි අලෙවිකරණය නිර්වචනය කර එහි මූලික සංකල්ප පිළිබඳව අධ්‍යයනය කරමු. අලෙවිකරණයේ පියා වශයෙන් සැලකෙන මහාචාර්ය ෆිලිප් කොට්ලර්ට අනුව අලෙවිකරණය කියලා කියන්නේ පුද්ගල සහ කණ්ඩායම් තම අවශ්‍යතා සහ වුවමනා ඉටු කර ගැනීම සඳහා වටිනාකමකින් යුතු නිෂ්පාදිත නිර්මාණය කිරීම, ඉදිරිපත් කිරීම සහ නිදහසේ වෙනත් අය සමග හුවමාරු කිරීම සඳහා වූ සමාජීය ක්‍රියාවලියක්. අපි තවත් විදිහකට අලෙවිකරණය දකිනවා එය පාරිභෝගිකයාගෙන්ම පටන්ගෙන පාරිභෝගිකයාගෙන්ම අවසන් වන ක්‍රියාවලියක් හැටියට. අපි මෙසේ කියන්නේ අලෙවිකරණයේදී අපි මුලින්ම පාරිභෝගිකයාගේ අවශ්‍යතා සහ වුවමනා පිළිබඳව ඉතාමත් හොඳින් අධ්‍යයනය කරන ලබන අතර අලෙවිකරණ කටයුතු අවසානයේදීත් අපි අපගේ පාරිභෝගිකයන් තෘප්තිමත් වූයේදැයි පසු විපරම් කර සොයා බලන නිසා. මෙම නිර්වචනයන් තුළ ඔබ දකින්නට ඇති සමහර වචන එනම් අවශ්‍යතා, වුවමනා, නිෂ්පාදිත, වටිනාකම, හුවමාරුව වැනි වචන අපි නැවත නැවත කතා කරනවා. මේ වගේ අලෙවිකරණයේදී නැවත නැවත අපි කතා කරන වචන එහෙමත් නැත්නම් අලෙවිකරණය කියන පොදු සංකල්පය අධ්‍යයනය කිරීමට අපි යොදා ගන්නා වූ වෙනත් සංකල්පවලට අපි අලෙවිකරණයේ හර සංකල්ප කියලා කියනවා. මම විශ්වාස කරනවා මේ වන විට ඔබ මෙම අලෙවිකරණ හර සංකල්ප පිළිබඳව ප්‍රමාණවත් න්‍යායාත්මක දැනුමක් ලබාගෙන ඇති කියලා. ඒ වගේම ඔබ මෙම හර සංකල්ප පිළිබඳව එකිනෙක හර සංකල්පයන් අතර පවත්න වූ අන්තර් සම්බන්ධතාවයන් පිළිබඳවද දැනුවත් වී තිබිය යුතුයි. අපි මින් ඉදිරියට සාකච්ඡා කරන පාඩම්වලදීත් මෙම හර සංකල්ප පිළිබඳව ඉතාමත් ගැඹුරින් අධ්‍යයනය කරනවා. එම නිසා මම මේ අවස්ථාවේදී මෙම හර සංකල්ප නිර්වචනය නොකර පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවල මෙම පාඩමෙන් තිබුණු ප්‍රශ්න කිහිපයක් වෙත යොමු වෙන්නම්. මෙතන පළවෙනි ප්‍රශ්නෙන් අපෙන් අහනවා අවශ්‍යතා, වුවමනා සහ නිෂ්පාදිත යන පද නිර්වචනය කර ඒවා අතර පවතින අන්තර් සම්බන්ධතාවය පැහැදිලි කරන්න කියලා. ඔබ දන්නවා අවශ්‍යතා කියලා අපි කියන්නේ මිනිසාට ජීවත් වීම සඳහා පැවතිය යුතු මූලිකම දේවල්. උදාහරණ වශයෙන් අපට ජීවත් වීම සඳහා අත්‍යවශ්‍යම අවශ්‍ය වෙනවා ආහාර පාන, ඇඳුම් පැළඳුම්, නිවාස වැනි දේ. එතකොට අපි උවමනා කියලා කියන්නේ මෙම අවශ්‍යතා තෘප්තිමත් කර ගැනීම සඳහා යම්කිසි පුද්ගලයෙකුට තියෙනා වූ විකල්ප ක්‍රමවේද. එනම් යම්කිසි පුද්ගලයෙකුට තමන්ගේ අවශ්‍යතා උවමනා ඉටු කර ගැනීම සඳහා යම්කිසි නිෂ්පාදිත වෙත යොමු වීමේ හැකියාව තියෙනවා.
උදාහරණයක් වශයෙන් ආහාර අවශ්‍යතාවය ඉටු කර ගැනීමට එක් පුද්ගලයෙකුට බත් ගත හැකි අතර තවත් පුද්ගලයන්ට පාන්, බනිස්, රොටි, පිට්ටු ආදී කෙරෙහි යොමු වීමට හැකියාව තියෙනවා. ඒ වගේම අපි නිෂ්පාදිත කියලා කියන්නේ මෙකී අවශ්‍යතා සහ උවමනා ඉටු කරලීමට වෙළඳපළට ඉදිරිපත් කරන ඕනෑම දෙයක්. මෙම නිර්වචනයන් එකතු කරගෙන අපිට මේ අතර තියෙන අන්තර් සම්බන්ධතාවය ගොඩනැගීමට පුළුවන්. අවශ්‍යතා තෘප්තිමත් කර ගැනීමට පුද්ගලයන් පදනම් කරගන්නා වූ විවිධ ක්‍රම අපි උවමනා වශයෙන් දක්වන අතර මෙම අවශ්‍යතා සහ උවමනා ඉටු කර ගැනීම සඳහා ව්‍යාපාරිකයන් විසින් වෙළඳපළට හඳුන්වා දෙනු ලබන නිෂ්පාදිත එසේත් නැත්නම් මෙම විසඳුම් වලට අපි නිෂ්පාදිත කියලා කියනවා. අපි දෙවන ප්‍රශ්නය වෙත යොමු වෙමු. මෙහිදී අපෙන් අහන්නේ පාරිභෝගික වටිනාකම සහ පාරිභෝගික තෘප්තිය අතර තියෙන අන්තර් සම්බන්ධතාවය. පාරිභෝගික වටිනාකම කියලා කියන්නේ පාරිභෝගික අවශ්‍යතා ඉටු කිරීමට නිෂ්පාදිතයකට තියෙන හැකියාව පිළිබඳව පාරිභෝගිකයා විසින් කරනු ලබන සමස්ත අගය කිරීම. මෙම අගය කිරීමේදී පාරිභෝගිකයා විසින් එම නිෂ්පාදිතය හරහා තමන්ට ලැබෙන ප්‍රතිලාභ සහ එම නිෂ්පාදිතය තමා සන්තකයට කර ගැනීමට දැරිය යුතු සියලුම පිරිවෑයන් අතර ගැළපීමක් සිදු කරනු ලබනවා. ඒ වගේම පාරිභෝගික තෘප්තිය කියලා අපි කියන්නේ පාරිභෝගිකයා අපේක්ෂා කරන ආකාරයේ නිෂ්පාදිතයක් ලැබීම තුළින් පාරිභෝගිකයා ලබන සතුටට. පාරිභෝගිකයා අපේක්ෂා කරන වටිනාකම යම් නිෂ්පාදිතයක් තුළින් ලැබුණේ නම් පාරිභෝගිකයා තෘප්තිමත් වන අතර තමන් අපේක්ෂා කරන වටිනාකම යම් නිෂ්පාදිතයක් තුළින් ලැබෙන්නේ නැත්නම් පාරිභෝගිකයා අතෘප්තිමත් භාවයට පත් වෙනවා. දැන් අපි මෙම පාඩමේ දෙවන කොටස අලෙවිකරණ දර්ශනයේ විකාශනය වෙත යොමු වෙමු. දැන් අලෙවිකරණය යනු කුමක්ද කියලා අධ්‍යයනය කිරීමේදී ඔබ අලෙවිකරණය පිළිබඳ නිර්වචනයක් දැනගත්තා. ඒ වගේම අලෙවිකරණයේ පරිචය හා සම්බන්ධ වෙච්ච මූලික සංකල්ප ටිකක් සාකච්ඡා කරා. ඊට පස්සේ අපි යොමු වෙනවා අලෙවිකරණයේ දර්ශනය එහෙම නැත්නම් අලෙවිකරණ දර්ශනයන් මොනවද කියලා ඉගෙන ගන්න. මෙහිදී මට විශ්වාසයි ඔබ ඉගෙනගෙන තියෙනවා අලෙවිකරණ දර්ශනයන් කීපයක්. නිෂ්පාදන සංකල්පය, නිෂ්පාදිත සංකල්පය, විකුණුම් සංකල්පය, අලෙවිකරණ සංකල්පය, ගනුදෙනු කරු සංකල්පය, සමාජීය අලෙවිකරණ සංකල්පය සහ සාකල්‍යවාදී අලෙවිකරණ සංකල්පය වශයෙන්. එතකොට අපි දැකලා තියෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මේ සංකල්ප පිළිබඳව මූලික අවබෝධයක් තිබුණත් මේ සංකල්ප වලින් ඉගෙන ගැනීමෙන් තියෙන වැදගත්කම, මේ සංකල්ප වලින් ආයතනයකට තියෙන වැදගත්කම මොකක්ද කියන එක පිළිබඳව අවබෝධයේ අඩුකමක් පේන්න තියෙනවා. දැන් මේ අලෙවිකරණ සංකල්ප දිහා බැලුවහම මේ වයින් අපිට එක පැත්තකින් කියලා දෙනවා අලෙවිකරණයේ විකාශනය. වෙළඳපොලේ විකාශයත් එක්ක අලෙවිකරණය කොහොමද විකාශය වුණේ විශේෂ ශාස්ත්‍රයක් විදිහට, ඒ වගේම ව්‍යාපාර පරිචයක් විදිහට. ඈත ඉතිහාසයේදී ව්‍යාපාර ආයතන තමන්ගේ සාර්ථකත්වය සඳහා වඩාත් සුදුසුයි කියලා හිතපු උපක්‍රම එහෙම නැත්නම් ප්‍රවේශය අපි මේ නිෂ්පාදිත වගේ සංකල්ප වලින් දකින අතර වර්තමානයේදී පවතින ව්‍යාපාරික ලෝකයේ ස්වභාවයට අනුව වඩාත් ගැළපෙන සංකල්ප වශයෙන් අපි දකිනවා අලෙවිකරණ සංකල්පය, ගනුදෙනු කරු සංකල්පය, සමාජීය අලෙවිකරණ සංකල්පය සහ සාකල්‍යවාදී සංකල්පය. මෙහෙම කියන්න හේතුව තමයි අද පවතින වෙළඳපළ තත්ත්වයන් යටතේ සමහර වෙලාවට මේ නිෂ්පාදන සංකල්පය වගේ දේවල් වඩාත් ගැළපෙන්නේ නැහැ. තවදුරටත් පැහැදිලි කරනවා නම් අලෙවිකරණ සංකල්පය වෙළඳපොළ තුල අද හුඟක් ආකර්ෂණය වෙලා පේන්නේ වෙළඳපොළ තුල පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා උවමනා පිරිමසන්නට වෙළඳපොලේ තියෙන සැපයුම් ගත්තාම සැපයුම් ප්‍රමාණය වැඩි පාරිභෝගිකයන්ගේ ඉල්ලුමට වැඩිය. ඒ කියන්නේ පාරිභෝගිකයට හැමතිස්සෙම වෙළඳපොළ තුල වර්ණයක් තියෙනවා. වර්ණයක් තියෙන වෙලාවකදී අලෙවිකරුවන් විදිහට ආයතන විදිහට අපිට අභියෝගයක් තියෙනවා පාරිභෝගිකයන්ගේ කැමැත්ත, උවමනාව, අවශ්‍යතාවය වඩා හොඳින් පිරිමැසෙන ආකාරයෙන් භාණ්ඩයක් හෝ සේවාවක් ඉදිරිපත් කිරීමට. ඒ සඳහා අපිට තියෙන අභියෝගය තමයි වෙළඳපොලේ ඉන්න පාරිභෝගිකයන්ගේ උවමනා හා අවශ්‍යතා ඉතාමත්ම සූක්ෂමව හා ක්‍රමවත්ව අධ්‍යයනය කරලා පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවයට වඩාත් ගැළපෙන භාණ්ඩයක් හෝ සේවාවක් නිර්මාණය කරලා ඉදිරිපත් කිරීම. ඒතර අන්න ඒ වගේ දෙයක් කරන්නේ කොහොමද කියන එක තමයි අපි
අලෙවිකරණ සංකල්පයෙන් කතා කරන්නේ. ඒතර අලෙවිකරණ සංකල්පයෙන් තවදුරටත් එහාට ගිහිල්ලා වර්තමාන වෙළඳපොළ තුල තියෙන තවත් එක් ප්‍රධාන සාධකයක් වෙච්ච සමාජීය අලෙවිකරණ සංකල්පය කියන එක ගොඩනැගෙනවා. එහිදී අලෙවිකරණ සංකල්පය අපි ඒ ආකාරයෙන් ක්‍රියාත්මක කරන ගමන්ම එම ක්‍රියාවලිය සමාජ වගකීමකින් යුක්තව ආචාර ධර්ම වලට අනුගතව සිදු කරන ක්‍රියාවලියක් බවට පත් කළ යුතුයි කියන එක තමයි අපේ විශ්වාසය. ඒ අනුව තව විදිහකට මම පැහැදිලි කරොත් එහෙම මේ එක් එක් සංකල්පයෙන් කියලා දෙනවා යම් කිසි ආයතනයක ආයතන ප්‍රධානීන්ට, විධායක නිලධාරීන්ට, අලෙවි කළමනාකරුවන්ට ඒ ආයතනයේ අරමුණු ළඟා කර ගැනීම සඳහා වෙළඳපොළට ගන්න ඕන හොඳම ප්‍රවේශය මොකක්ද කියන එක. මේ එක් එක් සංකල්පයෙන් එකිනෙකට අනන්‍ය වූ ප්‍රවේශයක් සාකච්ඡා කරන අතර ඒ ප්‍රවේශය අර මම කලින් කිව්වා වගේ තීරණය කළ යුතු වන්නේ ඒ වෙළඳපොළ සාධක අනුවයි. එතකොට වර්තමානයේදී වඩාත් ගැළපෙන සංකල්ප මොනවද කියන එකත් මම පැහැදිලි කරා. හොඳයි, අපි දැන් බලමු මේ අලෙවිකරණ සංකල්පවල දැනුවත් භාවයක් ලබා ගත්තාම ඒ ආශ්‍රිතව ලැබෙන ප්‍රශ්න වලට අපි කොහොමද පිළිතුරු සපයන්න ඕන කියලා. දැන් අපි ප්‍රශ්න තෝරා ගැනීමේදී ක්‍රම කීපයක් අනුගමනය කරා මේ සාකච්ඡාවේදී. කෙටි ප්‍රශ්න, බහුවර්ණ ප්‍රශ්න, ඒ වගේම රචනාත්මක ස්වරූපයේ ප්‍රශ්න ආදී වශයෙන් වගේම න්‍යායයට සම්බන්ධ ප්‍රශ්නත් ප්‍රායෝගික ප්‍රශ්නත් කියන ආකාරයෙන් ප්‍රශ්න සංකලනයක් මේ සාකච්ඡාව තුළ ඔබට දකින්නට හැකියාව තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම මේක බහුවර්ණ ප්‍රශ්නයක් වුණත් පළවෙනි ප්‍රශ්නය ඔබට දකින්න තියෙන මේ තිරයේ මේ ප්‍රශ්නය තුළින් ඔබගේ ප්‍රායෝගික දැනුම පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට උත්සාහ කරනවා. ප්‍රශ්නයෙන් අහන්නේ ආයුර්වේද දන්තාලේප නිෂ්පාදකයෙකුගේ අදහස අනුව සිය නිෂ්පාදිත ස්වභාවික වර්ණයකින්, රසයකින්, පෙනුමකින් මෙන්ම ඉහළ ගුණත්වයකින්ද සමන්විත විය යුතුය. මෙම අදහසට ගැලපෙන අලෙවිකරණ සංකල්පය මොකක්ද? දැන් ඔබට තේරෙනවා මෙහිදී අපි සාකච්ඡා කරන්නේ නිෂ්පාදිත සංකල්පයට අදාළ වෙළඳපොළ අවස්ථාවක්. මොකද මෙහි පැහැදිලිවම කියලා තියෙනවා මේ නිෂ්පාදකයා තමන්ගේ මූලික අවධානය යොමු කරන්නේ සිය නිෂ්පාදනවල ස්වභාවයට, එහෙම නැත්නම් නිෂ්පාදනයේ තියෙන ක්‍රියාකාරීත්වයට, එහි පෙනුමට, භාණ්ඩය කෙරෙහි නිෂ්පාදිතය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනවා නම් එතනදී ඒ නිෂ්පාදිත සංකල්පය වෙනවා. එතන මේ ප්‍රශ්නයට පිළිතුරු සපයන ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඊළඟට අවබෝධ කරගන්නට ඕන නිෂ්පාදන සංකල්පයට අවධානය යොමු කරන ආයතනයක ක්‍රියාකාරීත්වය මොන වගේ වෙන්න පුළුවන්ද? අලෙවිකරණ සංකල්පය මේ ක්‍රියාකාරීත්වය වෙනස් වෙන්නේ කොහොමද? යම්කිසි අවස්ථාවක් ඔබට දීලා තිබුණොත් එහෙම විභාගයේදී යම්කිසි ආයතනයක් පාරිභෝගිකයන්ගේ උවමනා හා අවශ්‍යතාවලට වැඩි අවධානයක් යොමු කරමින් ඒවාට ප්‍රමුඛ ස්ථානය දෙමින් වෙළඳපොලේ කටයුතු කරනවා කියලා අපිට උපකල්පනය කරන්න පුළුවන්. එහිදී ඉදිරිපත් වෙන්නේ අලෙවිකරණ සංකල්පයේ ප්‍රායෝගික භාවිතය. එතකොට පාරිභෝගික අවශ්‍යතාවයන්ට උවමනාවන්ට අවධානය යොමු කරන ගමන්ම සමාජ ආචාර ධර්ම වලට අනුගතව ඒ ව්‍යාපාර කටයුතු කරනවා කියලා දැක්වෙනවා නම් අන්න ඒ වගේ අවස්ථාවක අපි අවබෝධ කරගන්නට ඕන මේ අය අලෙවිකරණ සංකල්පෙනුත් එහාට ගිහිල්ලා සමාජ ඊය අලෙවිකරණ සංකල්පයේ ප්‍රායෝගික භාවිතයක් තියෙන බව. ඒ වගේම යම්කිසි අවස්ථාවකදී අපිට දෙන විස්තරය කියලා තිබුණොත් එහෙම මෙම ආයතනය සමස්තයම සියලු ක්‍රියාවලීන් කෙරෙහි වැඩි අවධානය යොමු කරනවා. මොකද පාරිභෝගික තෘප්තියට එක කාරණයක් නෙමෙයි බොහෝ කාරණා සම්බන්ධ වෙනවා කියන පොදු තත්වයක් ගැන සාකච්ඡා කරනවා නම් එහෙම අපිට තේරුම් ගන්න පුළුවන් ඒ අවස්ථාවේදී අය අවධානය යොමු කරලා තියෙන්නේ සාකල්‍යවාදී සංකල්පයට කියලා. මොකද අපි දන්නවා සාකල්‍යවාදී සංකල්පයේදී අපි හුඟක් පැති ගැන සලකා බලන අභ්‍යන්තර අලෙවිකරණයක්, බාහිර අලෙවිකරණය, සම්බන්ධතා අලෙවිකරණ ආදී වශයෙන් බොහෝ කාරණා ආයතනයක සාර්ථකත්වයට බලපානවා කියලා සාකච්ඡා කරනවා සාකල්‍යවාදී සංකල්පය යටතේ. ඒ නිසා අපි එක ප්‍රශ්නයකින් පටන් ගත්තාම ඒ ඔස්සේ අපේ දැනුම සංස්කරණය කරලා ඒ ආශ්‍රිත වෙන්න පුළුවන් විවිධාකාරයේ ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න අපි සූදානම් වෙන්න ඕන. දැන් ඊළඟට මම කරපු සාකච්ඡාවත් එක්ක මට හිතෙනවා ඔබට ඊළඟ ප්‍රශ්නය බොහොම පහසුවෙන් පිළිතුරු හොයාගන්න පුළුවන්. හැකිතාක් අවම පිරිවැයකින් භාණ්ඩ නිෂ්පාදනය කර වෙළඳපොළ තුල එම භාණ්ඩ සුලභ කිරීමට ව්‍යාපාරිකයෙකු දරන උත්සාහය වඩාත් හොඳින් නිරූපණය වන්නේ
කුමන සංකල්පයේ මගින්ද? ඉතින් අපි දන්නවා අඩු පිරිවැයකින් වෙළඳපොළ තුල භාණ්ඩ සුලභ කරන අලෙවිකරණ සංකල්පය වෙන්නේ නිෂ්පාදන සංකල්පය. හොඳයි. ඒ අපි සාකච්ඡාවට භාජනය කරේ අලෙවිකරණ සංකල්ප සහ ඒ ආශ්‍රිතව තියෙන ප්‍රායෝගික භාවිතය පිළිබඳව. දැන් අපි තවත් අලෙවිකරණ විෂයේ වැදගත් කොටසක් වෙත යමු වෙමු. ඔව්. මෙම පාඩමේ 3 වන කොටසෙන් අපි අධ්‍යයනය කළේ ඉලක්ක අලෙවිකරණ ක්‍රියාවලිය පිළිබඳව. ඔබට මතක ඇති මම අලෙවිකරණ හර සංකල්ප පිළිබඳව කතා කරද්දිත් මෙම වෙළඳපළ ඛණ්ඩනය, වෙළඳපළ ඉලක්කකරණය සහ ස්ථාපනය කිරීම පිළිබඳව කතා කළා. ඔබ දන්නා ප්‍රායෝගික කාරණයක් තමයි කිසියම්ම ව්‍යාපාරයකට හැකියාවක් නැහැ Tamanගේ නිෂ්පාදිතයක් ඉදිරිපත් කිරීම තුළින් මෙම වෙළඳපළේ සිටින සියලුම පාරිභෝගිකයන් තෘප්තිමත් කිරීමට. ඒක නිසා ඔහුට සිදු වෙනවා මෙම සමස්ත වෙළඳපළ විෂමාකාරී වූ සමස්ත වෙළඳපළ සමජාතීය පුද්ගලයන් එකට සිටිනසේ කණ්ඩායම්ගත කිරීමට. මෙලෙස විෂමාකාරී වූ වෙළඳපළ සමජාතීය පුද්ගලයන් සිටිනසේ කණ්ඩායම්ගත කිරීමේ ක්‍රියාවලියට අපි කියනවා වෙළඳපළ ඛණ්ඩනය කියලා. මේකට ප්‍රධාන වශයෙන්ම හේතු වෙන්නේ ඔබ දන්නවා මේ පාරිභෝගිකයන් ඔවුන් ජීවත් වන ප්‍රදේශ, ඔවුන්ගේ ස්ත්‍රී පුරුෂභාවය, ආගම, ජාතිය, වයස ආදියෙන් පමණක් නොවේ ඔවුන්ගේ ජීවන රටාව, ඔවුන්ගේ සංකල්ප, පෞරුෂත්වය ආදීන් පවා එකිනෙකට වෙනස්. එම නිසා අපිට මෙම පාරිභෝගිකයන්ගේ භූගෝලීය සාධකයන්, ප්‍රජා විද්‍යාත්මක සාධක, මනෝ විද්‍යාත්මක සාධක සහ චර්යාත්මක සාධක පදනම් කරගෙන මෙම කොටස් කිරීම සිදු කළ හැකි වෙනවා. අප වෙළඳපළ ඛණ්ඩනය කිරීමෙන් පසුව සිදු කළ යුතු වන්නේ වෙළඳපළ ඉලක්කකරණය කිරීම. මෙහිදී අපි ප්‍රධාන වශයෙන්ම කරන්නේ අර අපි කොටස් කරපු වෙළඳපළ කොටස් අතරින් ව්‍යාපාර ආයතනයකට ගැළපෙන Tamanගේ නිෂ්පාදිතය තුළින් මෙම පාරිභෝගිකයන් තෘප්තිමත් කිරීමට හැකි වේ යයි හැඟෙන වෙළඳපළ කොටස තෝරා ගැනීම. මෙම තෝරා ගැනීමේ ක්‍රියාවලියට අපි වෙළඳපළ ඉලක්කකරණය කියලා කියනවා. ඒ වගේම මේ අපි තෝරා ගන්නා වූ කොටසට අපි ඉලක්ක වෙළඳපළ කියලා කියනවා. මෙලෙස අපි ඉලක්ක වෙළඳපළ තෝරා ගැනීමෙන් පසුව අප කළ යුතු වන්නේ මෙම වෙළඳපළෙහි සිටින පාරිභෝගිකයන්ගේ මනස තුළ අපගේ නිෂ්පාදිතය පිළිබඳව යහපත් ආකල්ප ඇති කිරීම. මෙම ක්‍රියාවලියට අපි වෙළඳපළෙහි ස්ථාපිත කිරීම, එහෙමත් නැත්නම් මාකට් පොසිෂනින් කියලා කියනවා. දැන් ඔබට පෙනෙන ආකාරයට මෙය ක්‍රියාවලියක්. පළමුවෙන්ම අපි වෙළඳපළ ඛණ්ඩනයෙන් පටන්ගෙන වෙළඳපළ ඉලක්කකරණය කිරීම සහ වෙළඳපළ ස්ථාපිත කිරීම සිදු කළ යුතු වෙනවා. දැන් අපි මෙම පාඩමෙන් පහුගිය විභාග ප්‍රශ්න පත්‍රවල තිබුණු ප්‍රශ්න කිහිපයක් වෙත යොමු වෙමු. පළවෙනි ප්‍රශ්නයෙන් අපෙන් අහන්නේ වෙළඳපළ ඛණ්ඩනය යනු කුමක්ද කියලා. මෙම ප්‍රශ්න පත්‍රයේ වෙළඳපළ ඛණ්ඩනය ලෙස ඇසුවත් සමහර විට ඔබගේ ප්‍රශ්න පත්‍රය තුළ වෙළඳපළ ඉලක්කකරණය යනු කුමක්ද? ඉලක්ක වෙළඳපළක් යනු කුමක්ද? වෙළඳපළ ස්ථාපනය කිරීම යනු කුමක්ද ආදී වශයෙන් එන්නට පුළුවන්. ඔබ ලැබූ න්‍යායාත්මක දැනුම පදනම් කරගෙන ඔබට මෙම ප්‍රශ්නයට පිළිතුරු සැපිය හැකියි. අපි වෙළඳපළ ඛණ්ඩනය කියලා කිව්වේ විවිධ ගති ලක්ෂණ වලින් යුක්ත සමස්ත වෙළඳපළ සමජාතීය ගති ලක්ෂණ වලින් යුක්ත වූ කණ්ඩායම් වලට බෙදා වෙන් කර ගැනීමේ ක්‍රියාවලියට. එතකොට දෙවැනි ප්‍රශ්නයේදී අපෙන් අහන්නේ වෙළඳපළ ඛණ්ඩනය විකිණුම් වර්ධනයට උදව් වන ආකාරය කෙටියෙන් පැහැදිලි කරන්න කියලා. මම ඔබට කිව්වා මෙම විෂමාකාරී වූ වෙළඳපළට එක් නිෂ්පාදිතයක් ඉදිරිපත් කිරීම තුළින් මෙම වෙළඳපළේ සිටින පාරිභෝගිකයන් සියලුම දෙනා තෘප්තිමත් කිරීමට අපට හැකියාවක් නොමැති බව. ඒක නිසා මෙම වෙළඳපළ ඛණ්ඩනය තුළින් අපිට හැකියාවක් ලැබෙනවා අපිට ගැළපෙන විශේෂිත පාරිභෝගික කණ්ඩායමක් හඳුනා ගන්න. එම කණ්ඩායම හඳුනා ගැනීම තුළින් අපට ඉතාමත් පහසුවෙන් ඔවුන් වෙත ළඟා වීමට පුළුවන්. ඒ වගේම අප සතුව තියෙන සීමිත සම්පත් ඉතාමත් ඵලදායී ලෙස මෙම කණ්ඩායම වෙත අපිට යොමු කරන්න පුළුවන්. ඒ වගේම අපේ අලෙවි කළන උපාය මාර්ග ඉතාමත් ක්‍රමවත් ලෙස ප්‍රශස්ත ලෙස මෙම කණ්ඩායම වෙත අපිට යොමු කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම සමස්ත වෙළඳපළ ගත්තාම මෙම කණ්ඩායම ඉතාමත් කුඩා ප්‍රතිශතයක් විය හැකියි. නමුත් ඔවුන්ගේ අවශ්‍යතා අපි ඉතාමත් හොඳින් තෘප්තිමත් කිරීම තුළින් අපිට වැඩි ලාභ ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. අපි දැන්
මෙම පාඩමේ 4 වන කොටස වෙත යොමු වෙමු. 4 වෙනි කොටසේදී අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ අලෙවිකරණ මිශ්‍රය පිළිබඳව. අලෙවිකරණ මිශ්‍රය ගැන සාකච්ඡා කරන්නට කලින් මම කැමති ඔබගේ අවධානය යොමු කරන්නට අපි ශිෂ්‍ය ශිෂ්‍යාවන් තුළ මෙන්න මේ කාරණාව සහ මේ කාරණා අතර තියෙන න්‍යායාත්මක දැනුමේ අඩුකමක් සමහර අවස්ථාවලදී දැකලා තියෙනවා. විශේෂයෙන්ම අපි අලෙවිකරණ මිශ්‍රය ගැන කතා කරන අවස්ථාවලදී අලෙවිකරණ මිශ්‍රයත් මීට කලින් සාකච්ඡාවට භාජනය කරන්නට යෙදුණු ඉලක්ක අලෙවිකරණය, ඉලක්ක වෙළඳපළ සහ වෙළඳපළ ස්ථාපිත කිරීම කියන කාරණා අතර තියෙන න්‍යායාත්මක සම්බන්ධතාවය තේරුම් ගන්නට ඕන. අපි අලෙවිකරණ මිශ්‍රය ගැන කතා කරද්දී අලෙවිකරණ මිශ්‍රය ගොඩනැගෙන්නේ ඉලක්ක වෙළඳපළත් ඒ වගේම වෙළඳපළ ස්ථාපිත කිරීමේ උපාය මාර්ගයත් කියන ප්‍රධාන කාරණා දෙක මත. දැන් මම උදාහරණයකින් මේ කාරණේ පැහැදිලි කරොත් එහෙම මේ ශිෂ්‍යයන්ට දැනෙනවා ඇති ඔබ මේ දවස්වල අධ්‍යයන කටයුතු වෙනුවෙන් ඔබ ජංගම දුරකථනයක් පාවිච්චි කරනවා වෙන්නට පුළුවන්. ඒ වගේම ඔබගේ දෙමව්පියනොත් සංනිවේදන කටයුතු වෙනුවෙන් ජංගම දුරකථනයක් භාවිතා කරනවා වෙන්නට පුළුවන්. හැබැයි ජංගම දුරකථන අලෙවිකරණ ආයතනයක් හෝ ඒ වගේම දුරකථන සේවා සපයන ආයතනයක් අරගෙන බැලුවොත් එහෙම ඔබ සහ ඔබේ දෙමාපියන් එකම ඉලක්ක වෙළඳපළක සමාජිකයන් නොවෙන්නට පුළුවන්. ඔබ එක් ඉලක්ක වෙළඳපළකටත් ඔබගේ දෙමාපියන් තවත් ඉලක්ක වෙළඳපළකටත් අයිති වෙන්නට පුළුවන්. අර මීට කලින් සාකච්ඡා කරා වගේ ඒ පාරිභෝගිකයන්ගේ ලක්ෂණ අනුව සමජාතීය පාරිභෝගිකයන් තමයි අපි ඉලක්ක වෙළඳපළකට යොමු කරන්නේ. එතකොට ඒ ඉලක්ක වෙළඳපළේ ඉන්න පාරිභෝගිකයන්ගේ මනසේ ඒ භාණ්ඩය එහෙම නැත්නම් ඒ සන්නම රඳවන ආකාරය තමයි අපි ස්ථාපිත කිරීම කියලා කියන්නේ. එතකොට ඒ ඉලක්ක වෙළඳපළත් ඒ ස්ථාපිත කරන ආකාරය පිළිබඳව අපි ගත්ත තීරණයත් ප්‍රායෝගික ලෝකයේදී යථාර්ථයක් කරන්නේ කොහොමද කියන එක තමයි අලෙවිකරණ මිශ්‍රය තුලින් කරන්නේ. අපි හුඟක් වෙලාවට දැකලා තියෙන්නේ ඉලක්ක වෙළඳපළ පිළිබඳ අවබෝධයක් හෝ ස්ථාපිත කිරීමේ ක්‍රියාමාර්ගය පිළිබඳ පැහැදිලි අවබෝධයකින් තොරව අලෙවිකරණ මිශ්‍රයේ උපාංග ගැන කතා කිරීම. ඇත්තටම අලෙවිකරණ මිශ්‍රයේ තියෙන්නේ තවත් අලෙවිකරණ උපක්‍රම රැසක්. මම කලිනුත් කිව්වා වගේ මේ උපක්‍රම ක්‍රියාත්මක කරන්නට ඕන, මේ උපක්‍රම ගොඩනගන්නට ඕන අර මුලින් හඳුනාගත්ත ඉලක්ක වෙළඳපළ සහ ස්ථාපිත කිරීමේ උපාය මාර්ගයට අනුව. හොඳයි. දැන් අපි දන්නවා ඒ දෙක අතර තියෙන න්‍යායාත්මක සම්බන්ධතාවය. එතනින් අපි ගත්තහම අලෙවිකරණ මිශ්‍රයේදී අපි මූලික වශයෙන්ම සාකච්ඡා කරනවා ප්‍රධාන උපක්‍රම 4ක්. නිෂ්පාදිතය, මිල, ස්ථානය සහ ප්‍රවර්ධනය වශයෙන්. මේවා ඉංග්‍රීසි භාෂාවෙන් product, price, place සහ promotion වශයෙන් හඳුන්වනවා. ඉතින් බොහොම සරලව මේ වචන 4ම ඉංග්‍රීසි භාෂාවේ P අකුරෙන් පටන් ගන්න හින්දා අලෙවිකරණදී අපි මේක බොහොම ප්‍රසිද්ධිය හඳුනා ගන්නවා 4P's in marketing කියලා. එතකොට අපි වෙළඳපළට ඉදිරිපත් කරන භාණ්ඩය භෞතික භාණ්ඩයක් වන අවස්ථාවකදී අපිට අලෙවි මිශ්‍රයේ මේ කාරණා 4 ඔස්සේ හුඟක් වෙලාවට ගොඩනගා ගන්න පුළුවන්. හැබැයි අපි හුඟක් වෙලාවට අර මුලින්ම සාකච්ඡා කළා වගේ අපි වෙළඳපළට ඉදිරිපත් කරන දෙය භෞතික භාණ්ඩයක් වෙන්නත් පුළුවන්, සේවාවක් වෙන්නත් පුළුවන්, ඒ දෙකේ සංකලනයක් වෙන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට අපි වෛද්‍ය වෘත්තිය, ගුරු වෘත්තිය වගේ දෙයක් ගත්තහම එතනදී සේවා අංශය බොහොම ප්‍රබලව අපිට දකින්නට ලැබෙනවා. ඒ වගේම අපි අවන්හලකට ගිහිල්ලා කැම වේලක් ගන්නකොට ඒ ඉදිරිපත් කිරීමේදී අපි දකිනවා භෞතික භාණ්ඩයක සහ සේවාවක සංකලනයක්. ඉතින් යම්කිසි අවස්ථාවකදී අපගේ ඉදිරිපත් කිරීම භෞතික භාණ්ඩ වලට අමතරව එයින් එහාට ගිහිල්ලා සේවා කොටසකුත් එහෙම නැත්නම් සේවා අන්තර්ගත වෙනවා නම් අපේ අලෙවිකරණ මිශ්‍රය අපි මුලින් සාකච්ඡා කර උපක්‍රම 4ට අමතරව තවත් උපක්‍රම 3ක් ඒකට එකතු කරගන්න වෙනවා. මෙහෙම කරන්න හේතුව තමයි තමන්ගේ ඉලක්ක වෙළඳපොලේ ඉන්න පාරිභෝගිකයන්ට වඩා හොඳ වටිනාකමක් විතන් කිරීම සඳහා භාණ්ඩය මිල බෙදා හැරීම සහ ප්‍රවර්ධනය කියන උපක්‍රම වලට අමතරව අපිට යොදා ගන්න සිද්ධ වෙනවා මිනිස්සු, ක්‍රියාවලීන් සහ භෞතික වටපිටාව කියන උපාය මාර්ග. people, process and physical evidence. එතකොට අපි මුලින් සාකච්ඡා කරපු P අකුරු 3යි
මෙතනින් තව 3ක් එක 4යි. මෙතනින් තව 3ක් එකතු වුනහම අපි දැන් 7 piece කියලා කතා කරනවා. ඒ වගේම අපි අලෙවිකරණයේ සාකච්ඡා වෙනවා. මේ මුලින් අපි සාකච්ඡාවට භාජනය කරපු අලෙවිකරණ උපාය මාර්ග භාණ්ඩයේ මිල බෙදා හැරීම සහ ප්‍රවර්ධනය කියන කාරණා 4 ආයතනික පැත්තෙන් 4 piece කියලා හඳුන්වනකොට මේ කාරණා 4ම මේ උපක්‍රම 4ම පාරිභෝගිකයාට දැනෙන්නේ කොහොමද කියන කාරණය මත අපි මේක තවත් නම් 4කින් හඳුන්වනවා. ඒ කියන්නේ මිල ආයතනයේ පැත්තෙන් හඳුන්වනකොට එම උපක්‍රමය පාරිභෝගිකයාගේ පැත්තෙන් අපි හඳුනා ගන්නවා පාරිභෝගිකයාට පිරිවැයක් වශයෙන්. භාණ්ඩය කියන එක පාරිභෝගිකයාට අවශ්‍ය ඒගොල්ලන්ගේ අවශ්‍යතා වුමනා සම්පූර්ණ වෙන විසඳුමක් වශයෙන්. ඒ ආදි වශයෙන් ගත්තාම මෙතන P අකුරු 4කින් හඳුන ගන්න උපක්‍රම 4 අපි පාරිභෝගිකයාගේ පැත්තෙන් C අකුරු 4කින් හඳුන ගන්නවා. ඒකට අපි 4Cs in marketing කියලා කියනවා. එතකොට 4Ps and 4Cs කියලා කියන්නේ එකම උපක්‍රම එකම කාණ්ඩයකට අයත් වෙන උපක්‍රම 4ක් ආයතනයේ පැත්තෙන් බැලුවහම අපි ඒකට 4Ps කියලා කියනවා. පාරිභෝගිකයාගේ පැත්තෙන් බැලුවහම 4Cs කියලා කියනවා. මේ කාරණා වැදගත් වෙන්නේ අපි දන්නවා ඔබට මේ පිළිබඳව ඉතාමත් හොඳ න්‍යායාත්මක දැනුමක් ඇති. මේ කාරණා අපි මේ සාකච්ඡාවට අද භාජනය කරන්න හේතුව වෙන්නේ මේ පිළිබඳව ඔබට තියෙන සමස්ත අවබෝධය වැදගත් වෙනවා විභාගයේදී ප්‍රශ්න වලට උත්තර සපයන්න. ඒ වගේම මේ කරුණු අතර තියෙන අන්තර් සම්බන්ධතාවය පිළිබඳව හොඳ අවබෝධයක් තියෙනවා නම් තමයි අලෙවිකරණයේ කොටසෙන් එන ප්‍රශ්න වලට උත්තර සපයන්න පුළුවන් වෙන්නේ. හොඳයි. දැන් මේ සමස්තය පිළිබඳව අපි මෙහෙම අවබෝධයක් ලබාගෙන මේ එක් එක් කාරණාව එහෙම නැත්නම් මේ එක් එක් අලෙවිකරණ උපක්‍රමය කියන්නේ මොකද්ද? ඒ ආශ්‍රිතව අපි කොහොමද ප්‍රශ්න වලට පිළිතුරු සපයන්නේ කියන එක දැන් බලමු. මුලින්ම අපි නිෂ්පාදිතය කියන සංකල්පය අරගෙන නිෂ්පාදිත උපක්‍රමය හා ඒ ආශ්‍රිත බැඳුණු ප්‍රශ්න මොනවද කියලා සාකච්ඡා කරමු. ඔව්. දැන් අපි අලෙවි කළ හැකි විවිධ නිෂ්පාදිත මොනවද කියලා සොයා බලමු. ඔබට මතක ඇති මම අලෙවිකරණයේ හර සංකල්ප පිළිබඳව කතා කරද්දිත් එමෙන්ම අලෙවිකරණයේ මිශ්‍ර පිළිබඳව කතා කරද්දිත් මේ නිෂ්පාදිතය කියන දේ ඔබට හමු වුණා. ගොඩක් වෙලාවට සමහර සිසුන් හිතනවා නිෂ්පාදිතයක් කියලා කියන්නේ අපිට අල්ලන්න පුළුවන් භෞතික භාණ්ඩයක් කියලා. නමුත් අලෙවිකරණයේදී අපි නිෂ්පාදිතයක් කියලා කියන්නේ මිනිසාගේ අවශ්‍යතා සහ උවමනා ඉටු කරලීම සඳහා වෙළඳපළට ඉදිරිපත් කළ හැකි ඕනෑම දෙයක්. ඒ අනුව භාණ්ඩයක්, සේවාවක්, අත්දැකීමක්, අදහසක්, ස්ථානයක්, පුද්ගලයෙක් ඔය ආදී වශයෙන් කුමක් හෝ විසඳුමක් අපිට නිෂ්පාදිතයක් විදිහට දකින්නට පුළුවන්. දැන් අපි බලමු නිෂ්පාදිත මිශ්‍රය කියලා කියන්නේ මොකක්ද කියලා. යම්කිසි ව්‍යාපාර ආයතනයක් වෙළඳපළට ඉදිරිපත් කරන්නේ එක් නිෂ්පාදිතයක් පමණක් නම් අපිට මෙම නිෂ්පාදිත මිශ්‍රය පිළිබඳව කතා කිරීමට සිදුවන්නේ නැහැ. නමුත් ඔබ දන්නවා ප්‍රායෝගිකව ව්‍යාපාර ආයතන විසින් වෙළඳපළට විවිධාකාර වූ නිෂ්පාදිත ඉදිරිපත් කරනවා. මේ ආකාරයෙන් වෙළඳපළට ඉදිරිපත් කරන විවිධ නිෂ්පාදිත නැත්නම් මෙම නිෂ්පාදිත කලඹට අපි නිෂ්පාදිත මිශ්‍රය කියලා කියනවා. මෙම නිෂ්පාදිත මිශ්‍රය පිළිබඳව අධ්‍යයනයේදී අපිට ප්‍රධාන වශයෙන්ම එහි පළල, දිග, ගැඹුර සහ සංගතභාවය පිළිබඳවත් අවධානය යොමු කළ යුතු වෙනවා. මෙම දීලා තියෙන උදාහරණය ඔබට පේනවා ඇති මෙම ව්‍යාපාර ආයතනය ප්‍රධාන නිෂ්පාදිත පෙළවල් 3ක් යටතේ නිෂ්පාදිත වෙළඳපළට ඉදිරිපත් කරනවා. එනම් කිරි පැකට්ටු, අයිස්ක්‍රීම් සහ බීම වර්ග. මෙම නිෂ්පාදිතයේ මිශ්‍රයේ පළල විදිහට අපි දකින්නේ මෙම ව්‍යාපාර ආයතනයේ විසින් වෙළඳපළට ඉදිරිපත් කරන විවිධ නිෂ්පාදිත පෙළවල් ගණන. ඔබට පෙනෙනවා ඇති කිරි පැකට්ටු, අයිස්ක්‍රීම් සහ බීම වර්ග වශයෙන් විවිධ නිෂ්පාදිත පේලි 3ක් වෙළඳපළට ඉදිරිපත් කරනවා. ඒ අනුව අපිට පළල 3ක් වශයෙන් දක්වන්නට පුළුවන්. අපි නිෂ්පාදිත මිශ්‍රයක දිග කියලා කියන්නේ මෙම ව්‍යාපාරය විසින් වෙළඳපළට ඉදිරිපත් කරන සියලුම නිෂ්පාදිත අයිතම ගණන. ඔබට පෙනෙනවා ඇති කිරි පැකට්ටු කියන වෙළඳපළ පේලිය යටතේ අයිතම 2කුත්, අයිස්ක්‍රීම් යන පේලිය යටතේ නිෂ්පාදිත 4කුත්, බීම වර්ග යටතේ නිෂ්පාදිත 3කුත් ඇතුළත්ව විවිධ නිෂ්පාදන අයිතම 9ක් වෙළඳපළට ඉදිරිපත් කරනවා. ඒ අනුව ඔබට කියන්න පුළුවන් මෙම නිෂ්පාදිත මිශ්‍රයේ දිග 9ක් වශයෙන්.
අපි ගැඹුර ගැන කතා කරද්දී කොයි වෙලාවකවත් නිෂ්පාදන මිශ්‍රයේ ගැඹුර ගැන කතා කරන්නට යන්නේ නැහැ. අපි මෙහිදී එක් නිෂ්පාදිතයක් අරගෙන එය ගැඹුරින් අධ්‍යයනය කිරීමක් සිදු කරනවා. ඔබට පෙනෙනම ඇති මෙහි මිශ්‍ර පළතුරු ගතහොත් එහි ප්‍රධාන වශයෙන්ම ප්‍රමාණය අනුව කොටස් 3කට වර්ග කර දක්වනවා. ඒ අනුව අපිට කියන්න පුළුවන් මෙම මිශ්‍ර පළතුරු වල ගැඹුර 3ක් වශයෙන්. අපි සංගත භාවයේදී ප්‍රධාන වශයෙන්ම කතා කරන්නේ මෙම නිෂ්පාදිත මිශ්‍රයේ තියෙන නිෂ්පාදිත. එහෙමත් නැත්නම් මේ නිෂ්පාදිත මිශ්‍රයේ තියෙන නිෂ්පාදිත පේලි කුමන ආකාරයෙන් සම්බන්ධතා දක්වනවද කියන එක. ඔබට දකින්නට පුළුවන් මෙම නිෂ්පාදිත අයිටම වල සමහර විට ඒවට යොදා ගන්නා අමුද්‍රව්‍ය එක හා සමානයි. තවත් සමහර වෙලාවට ඒ වගේ බෙදා හැරීමේ මාධ්‍යයන්, ඒ වගේ ගබඩා කරන උපාය ක්‍රම, මිල ගණන් එක හා සමාන විය හැකියි. මේ ආකාරයෙන් මෙම නිෂ්පාදිත දක්වන එකිනෙකට දක්වන සම්බන්ධතාවයන් අපි මෙම නිෂ්පාදිත මිශ්‍රයේ සංගත භාවයේදී කතා කරනවා. ඊළඟට අපි මෙම නිෂ්පාදිත වර්ගීකරණය වෙත යොමු වෙමු. අපි නිෂ්පාදිත වර්ගීකරණයේදී ප්‍රධාන වශයෙන්ම අපට භාණ්ඩ හා සේවා වශයෙන් මෙම නිෂ්පාදිත වර්ගීකරණය සිදු කළ හැකියි. අපිට මෙම භාණ්ඩ නැවත නැවතත් වර්ගීකරණය හැකි වෙනවා. කල් පැවැත්ම අනුව කල් පවතින භාණ්ඩ, කල් නොපවතින භාණ්ඩ වශයෙන්ුත්, භාවිතය අනුව පාරිභෝගික භාණ්ඩ සහ කාර්මික භාණ්ඩ වශයෙන්ුත් වෙන් කර හඳුනාගත හැකියි. පාරිභෝගික භාණ්ඩගත් කල ප්‍රධාන කොටස් 4ක් එනම් පහසු භාණ්ඩ, සාප්පු භාණ්ඩ, විශේෂිත භාණ්ඩ සහ නොසෙවූ භාණ්ඩ වශයෙන්ුත්, කාර්මික භාණ්ඩගත් කල ප්‍රධාන කොටස් 3ක් යටතේ එනම් ද්‍රව්‍ය හා කොටස්, ප්‍රාග්ධන අයිතම, සැපයුම් හා ව්‍යාපාර සේවා වශයෙන්ුත් අපිට තව දුරටත් වර්ගීකරණය කරන්නට පුළුවන්. ඒ වගේම සේවා පිළිබඳ අධ්‍යයනයේදී ව්‍යාපාර කෙරෙහි සහාය දක්වන සේවාවන් සහ ඍජු සේවාවන් වශයෙන්ුත් අපිට අධ්‍යයනය කරන්නට පුළුවන්. අපි නිෂ්පාදිත ගැන තවත් කතා කරද්දී තවත් ප්‍රධාන සංකල්පයක් තමයි නිෂ්පාදිත මට්ටම්. මෙහිදී අපි ප්‍රධාන වශයෙන්ම සාකච්ඡා කරන්නේ යම්කිසි ව්‍යාපාර ආයතනයක් එම නිෂ්පාදනය සංවර්ධනය කිරීමේදී යන අධීරයන්. මෙහිදී හර ප්‍රතිලාභයේ වශයෙන් අපි කියන්නේ පළවෙනිම මට්ටම. එහෙම නැත්නම් යම්කිසි නිෂ්පාදිතයක් හරහා ලබා දෙන මූලිකම ප්‍රතිලාභය. අපි උදාහරණයක් වශයෙන් හෝටලයක් ගතහොත් එහි මූලිකම අවශ්‍යතාවය වන්නේ නවාතැන් පහසුකම් ලබා දීම. එහෙනම් අපිට කාමර පහසුකමක් ලබා දීම තුළින් අපිට මෙම හර ප්‍රතිලාභය සන්තර්පණය කරන්නට පුළුවන්. නමුත් ඔබ දන්නවා මිනිසුන්ගේ අවශ්‍යතාවයන් මීට වඩා වෙනස්. ඒක නිසා මෙම හර ප්‍රතිලාභය පමණක් ලබා දීම තුළින් අපිට පාරිභෝගිකයන් තෘප්තිමත් කිරීමට බැහැ. එම නිසා ව්‍යාපාර ආයතනය මෙම හර ප්‍රතිලාභයෙන් ඔබට ගොස් මෙම නිෂ්පාදිතය තවත් වැඩි දියුණු කළ යුතු වෙනවා. ඒ හරහා ඔහුට මෙය මූලික නිෂ්පාදිතය ලෙසටත් පාරිභෝගිකයාගේ අපේක්ෂාවන් ඉටු කරන අපේක්ෂිත නිෂ්පාදිතයක් බවටත් පාරිභෝගිකයන්ගෙන් අපේක්ෂාවලින් ඔබට ගොස් තවත් ප්‍රතිලාභයන් ලබා දීම තුළින් වැඩි දියුණු කළ නිෂ්පාදිතයක් වශයෙන්ුත් දියුණු කිරීමේ හැකියාව තියෙනවා. අපි අවසන් වශයෙන් කතා කරන විභව නිෂ්පාදනයේදී අපි කියන්නේ මෙය පාරිභෝගිකයා බලාපොරොත්තු වෙන මට්ටමක් නෙවෙයි. නමුත් මෙම ව්‍යාපාර ආයතනයට හැකියාව තියෙනවා Tamanගේ තාක්ෂණය ආදිය යොදා ගැනීම තුළින් අනාගතයේදී පාරිභෝගිකයා බලාපොරොත්තු නොවෙතත් තවත් මෙම නිෂ්පාදිතය වැඩි දියුණු කරමින් ඉතාමත් හොඳ නිෂ්පාදන අයිතමයක් පාරිභෝගිකයාට ලබා දීමට. දැන් අපි බලමු නිෂ්පාදිතයක ජීවන චක්‍රයේ ප්‍රධාන අධීරයන්. ඔබ දන්නවා මිනිසුන් වශයෙන් අපිත් උපතේ සිට මරණය දක්වා විවිධ අධීරයන් පසු කරනවා. ඒ ආකාරයෙන්ම නිෂ්පාදිතයකුත් හඳුන්වා දීමේ අධීරයේ සිට පිරිහීමේ අධීර දක්වා විවිධ අධීරයන් පසු කරමින් ගමන් කරනවා. අපි මෙයට නිෂ්පාදිත ජීවන චක්‍රයක අධීරයන් වශයෙන් දක්වනවා. නිෂ්පාදිතයක් Tamanගේ ජීවන චක්‍රයේදී ප්‍රධාන අධීරයන් 5ක් පසු කරමින් ගමන් කරනවා. භාණ්ඩ සංවර්ධන අධීර, හඳුන්වා දෙන අධීර, වර්ධන අධීර, පරිණත අධීර සහ පිරිහීමේ අධීර. ඔබට පෙනෙනව ඇති මේ එක් එක් අධීරයන් හරහා නිෂ්පාදිතයක් ගමන් කිරීමේදී එම නිෂ්පාදිතයේ විකිණුම් සහ ලාභයද ඒ අනුව වෙනස් වන ආකාරය. විශේෂයෙන්ම භාණ්ඩ සංවර්ධන අධීරයේදී
අපි නිෂ්පාදිතයක් තාම වෙළඳපළට ඉදිරිපත් කරලා නැහැ. ඒක නිසා අපිට විකිණුම් දැක ගැනීමට බෑ. නමුත් ඔබට පේනවා අපිට ලාභ ලබා ගැනීමට බෑ. නමුත් අපි මේ නිෂ්පාදිතය වෙනුවෙන් කරන්නා වූ ආයෝජන තමයි මේ අධීරයේදී තියෙන්නේ. නිෂ්පාදිතය හඳුන්වා දීමෙන් පසුව ඔබට පේනවා විකිණුම් වර්ධනය වෙනවා. නමුත් තාමත් අපිට අධික ලෙස ආයෝජන කටයුතු සිදු කළ යුතු වෙනවා මෙම නිෂ්පාදිත වෙළඳපළට හඳුන්වා දීමට. නමුත් අපි වර්ධන අධීරයට යද්දී ඔබට පේනවා විකිණුම් මෙන්ම ලාභද වැඩි වෙන ආකාරය. පරිණත අධීරයේදී බොහෝ විට මෙම නිෂ්පාදිතය මිලදී ගන්නා පාරිභෝගිකයන් මෙම නිෂ්පාදිතය මිලදීගෙන අවසන්. ඒක නිසා අපිට විකිණුම් වල හෝ ලාභයේ විශේෂිත ඉහළ යාමක් මෙහිදී දක්නට ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට විකිණුම් සහ ලාභය එක තැනක රැඳී පවතින අවස්ථාවක් ඔබට පේනවා. පිරිහීමේ අධීරයට යද්දී මෙය වෙනස් වෙනවා. විකිණුම් සහ ලාභය අඩුවීමේ ප්‍රවණතාවයක් ඔබට දක්නට ලැබෙනවා. දැන් අපි බලමු මෙම පාඩමෙන් පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවල තිබුණු ප්‍රශ්න කිහිපයක් දෙස. පළවෙනි ප්‍රශ්නයෙන් අපෙන් අහන්නේ පහසු භාණ්ඩවල ගුණාංග 4ක් ලියන්න කියලා. මෙම ප්‍රශ්නයම විවිධාකාරයෙන් ඔබෙන් අහන්න පුළුවන්. කාර්මික භාණ්ඩවල ගුණාංග 4ක්. නැත්නම් පාරිභෝගික භාණ්ඩවල ගුණාංග. පාරිභෝගික භාණ්ඩම අපි වර්ගීකරණය කරා මේ එක කොටසක් ඔබට දෙමින් විශේෂිත භාණ්ඩවල ලක්ෂණ ආදී වශයෙන් ඔබෙන් මෙම ප්‍රශ්නෙම විවිධාකාරයෙන් ඇසීමට හැකියාව තියෙනවා. ඔබ දන්නවා පහසු භාණ්ඩ ගත්තහම ඒ කියන්නේ අපි බොහෝ විට නිතර මිලදී ගන්නා භාණ්ඩ. ඒ වගේම මේ වගේ භාණ්ඩවල කෙටි කාලීන පැවැත්මක් තියෙනවා. අපි උදාහරණයක් ගත්තොත් සබන් කැටයක් අපි සතියකට වරක් හෝ මේ මිලදී ගැනීම සිදු කළ යුතු වෙනවා. එතකොට අපි මිලදී ගැනීමේදී බොහෝ විට పూర్ව සැලසුම් කිරීමක් කරන්නේ නැහැ. ඉතාමත් සුලභව මෙම භාණ්ඩ වෙළඳපොලේ හැම තැනකම වගේ අපිට දක්නට පුළුවන්. සහ ව්‍යාපාර ආයතන ඉතාමත් අඩු ලාභාන්තිකයක් යටතේ තමයි මේවා වෙළඳපොලට ඉදිරිපත් කරන්නේ. දෙවන ප්‍රශ්නයේදී අපෙන් අහන්නේ නිෂ්පාදිතයක් සම්බන්ධ වටිනාකම් දූරාවලියේ අංග නිවැරදිව අනුපිළිවෙලට දක්වන්න කියලා. ඇත්තටම මේක බහුවර්ණ ප්‍රශ්නයක් විදිහට තිබුණේ ඔබට තිබුණේ විකල්ප අතුරින් එක් විකල්පයක් තෝරා ගැනීමට. මෙහිදී ඔබ දන්නවා අපි හර ප්‍රතිලාභයේ සිට විභව නිෂ්පාදිතය දක්වා මෙම නිෂ්පාදිතය දියුණු කරන්නා වූ අධීර. එනම් හර ප්‍රතිලාභ, මූලික නිෂ්පාදිතය, අපේක්ෂිත නිෂ්පාදිතය, වැඩි දියුණු කළ නිෂ්පාදිතය සහ විභව නිෂ්පාදිතය ලෙස අපගේ පිළිතුර අපට තෝරාගත හැකියි. ඊළඟ ප්‍රශ්නයෙන් අපෙන් අහනවා භාණ්ඩයක ජීවන චක්‍රය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද කියලා. ඔබ දන්නවා භාණ්ඩයක් හඳුන්වා දෙන අධීරයේ සිට එය පිරිහීමේ අධීර දක්වා ගමන් කිරීමේදී පසු කරන්නා වූ විවිධ අධීරයන්ට අපි භාණ්ඩයක ජීවන චක්‍රයේ අධීරයන් විදිහට දක්වනවා. අවසාන ප්‍රශ්නයෙන් අපෙන් අහන්නේ නිෂ්පාදිතයෙකු භාණ්ඩයක ජීවන චක්‍රය අවබෝධ කර ගැනීම තුළින් ලැබිය හැකි වාසි දෙකක් දක්වන්න කියලා. මෙහිදී ඔබ දන්නවා අපි හොඳින් අවබෝධ කරගත්තොත් අපි පසුවන්නේ හඳුන්වා දීමේ අධීරයේද වර්ධන අධීරයේද ආදී වශයෙන් අපිට ලැබෙන අභියෝග අපිට කල් තියා හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම අපිට මේ අභියෝග සඳහා ඉතාමත් හොඳින් මුහුණ දීමේ හැකියාවක් ලැබෙනවා. ඒ වගේම මේ එක් එක් අධීරයේදී ගත යුතු තීරණ පිළිබඳව අපිට ඉතාමත් පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන්. සහ මේ අවබෝධ කර ගැනීම තුළින් අපිට තරඟකාරී වාසි අත්කර ගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඒ වගේම අපිට අපගේ විකිණුම් කුමන ආකාරයෙන් වේද කියලා පුරෝකථනය කිරීමේ හැකියාවකුත් ලැබෙන අතර විශේෂයෙන්ම අපි පසුවන්නේ කුමන අධීරයේද පිළිබඳව දැන ගැනීම තුළින් අපගේ නිෂ්පාදිත මිශ්‍රය පිළිබඳව අපි ගන්නා වූ විවිධ තීරණ ගැනීමේ පහසුව අපට ලැබෙනවා. දැන් අපි බලමු නිෂ්පාදිතයක් සඳහා සුදුසු සන්නමක් කොයි ආකාරයෙන්ද තෝරාගන්නේ කියන එක. නිෂ්පාදිත උපාය මාර්ගයේම තවත් එක් ප්‍රධාන කොටසක් ලෙස අපි සන්නම්කරණය හඳුනා ගන්නවා. වර්තමාන වෙළඳපොළ තුළ පාරිභෝගිකයන් වශයෙන් හැසිරෙන ඔබට දැනෙනවා සන්නමක තියෙන වැදගත්කම. මොකද අපි සන්නම් නාම තියෙන භාණ්ඩ හා සේවා පරිභෝජනය කිරීමට කැමැත්තක් දක්වනවා. ඒ කැමැත්තම තමයි අනික් පැත්තෙන් ගත්තහම ව්‍යාපාර ආයතන අලෙවිකරුවන් තමන්ගේ සන්නම් වඩාත් හොඳින් සංවර්ධනය කිරීම සඳහා අවධානය යොමු කිරීමට හේතු සාධක කරගන්නේ. එතකොට සන්නම්කරණය කියලා කියන්නේ නිර්වචනයක් වශයෙන් ගත්තහම යම්කිසි විකුණුම්කරුවෙකුගේ නිෂ්පාදිත
තරඟකාරී නිෂ්පාදිත වලින් වෙන්කොට හඳුනා ගැනීම සඳහා භාවිතා කළ හැකි නමක්, වචනයක්, සංකේතයක්, සලකුණක්, මෝස්තරයක් නැතහොත් ඒවායේ සංකරණයක් ලෙස සලකනවා. ඒතර මේ නිර්වචන දිහා බලනකොට ඔබට ඉතාම පැහැදිලිව පේනවා සන්නමකින් කරන මූලිකම කාර්යය වෙන්නේ යම්කිසි අලෙකරුවෙකුගේ භාණ්ඩයක් හෝ සේවාවක් තරඟකාරී භාණ්ඩයකින් හෝ සේවාවකින් වෙන්කොට හඳුනා ගැනීම. හැබැයි මේ වෙන් කිරීමේ කාර්යයට අමතරව හොඳ සන්නමක් නම් තවත් බොහෝ ප්‍රතිලාභ ඒ සන්නම තුලින් ලැබෙනවා. ඒ නිසා මෙතන තියෙනවා අපිට හොඳ සන්නමක ලක්ෂණ අවබෝධ කර ගැනීම තුලින් වඩාත් හොඳට සන්නමක් නිර්මාණය කරන්නේ කොහොමද කියලා තීරණය කරන්න පුළුවන්. හොඳ සන්නමක් නම් ඒක කෙටි වෙන්න ඕන, සරල වෙන්න ඕන, උච්චාරණයට, හඳුනා ගැනීමට, මතක තබා ගැනීමට පහසු වෙන්නට ඕන. නිෂ්පාදිතයේ මූලික ගුණාංග පිළිබඳව, භාණ්ඩයේ මූලික ගුණාංග පිළිබඳව යම්කිසි අවබෝධයක් පාරිභෝගිකයාට ලැබෙන්නට සලස්වන්න ඕන. පහසුවෙන් වෙනත් භාෂා වලින් හැඳින්විය හැකිවීමට පුළුවන් වෙන්නට ඕන. අපි ඉස්සෙල්ලත් කිව්වා වගේ තරංකරුවන්ගේ සන්නම් වලට වැඩිය වෙන් කරලා හඳුනා ගන්නවා වගේම තරංකරුවන්ගේ සන්නම් වලින් ඒ ආයතනයේ සන්නම වෙනස් වෙන්නට ඕන. කිසියම් සංස්කෘතියක් නියෝජනයට වෙන්නට ඕන. මෙන්න මේ ලක්ෂණ වලින් යුක්ත සන්නමක් පාරිභෝගිකයා ඉතාමත්ම කැමැත්තෙන් වැළඳ ගන්න බව අපි දන්නවා. එතකොට සන්නම් ගත්තහම අපි දකිනවා විවිධාකාරයේ සන්නම්. පෞද්ගලික සන්නම, පවුල් සන්නම, ජාතික සන්නම, භාණ්ඩ සන්නම වශයෙන්. මේවායෙහි න්‍යායාත්මක වශයෙන් පවතින වෙනස්කම් පැහැදිලිවම ඔබට අවබෝධ කරගත යුතු වෙනවා. අපි දන්නවා විෂය නිර්දේශයේදී ඔබ මේ කාරණා සාකච්ඡාවට භාජනය කරලා තියෙන බව. අපි දැන් බලමු මේ සන්නම්කරණය ඇසුරෙන් ඔබගෙන් අසා ඇති හෝ ඉදිරියේදී අසිය හැකි ප්‍රශ්න මොනවාද යන්න පිළිබඳව. අපි මේ සඳහා සාකච්ඡාවට මුලින්ම ගත්තේ කෙටි ප්‍රශ්නයක්, කෙටි උත්තර, කෙටි පිළිතුරු සැපිය යුතු ප්‍රශ්නයක්. එහිදී ඔබගේ ඒ සන්නම පිළිබඳව තියෙන න්‍යායාත්මක දැනුම මනින ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ කියන්නේ නිෂ්පාදකයෙකු විසින් එකම සන්නමක් යටතේ වෙළඳපළට භාණ්ඩ පෙළක් ඉදිරිපත් කිරීම කුමක්ද කියන එක. ඒ පවුල් සන්නම වන අතර નિયમિત වෙළෙන්දෙකු වෙනුවෙන් සන්නමක් නිර්මාණය කිරීම පෞද්ගලික සන්නම ලෙස හැඳින්වේ. එතන මේ ප්‍රශ්නයේදී ඒ නිර්වචන ආශ්‍රිතව ප්‍රශ්න යොමු කරනකොට තවත් අවස්ථාවකදී පවුල් සන්නමක වාසි, පවුල් සන්නමක අවාසි, පෞද්ගලික සන්නමක වාසි, පෞද්ගලික සන්නමක අවාසි, ජාතික සන්නමක හෝ භාණ්ඩ සන්නමක වාසි අවාසි වශයෙන් මේ ප්‍රශ්නය ඔස්සේ තවත් බොහෝ ඔබ දන්නා විෂය කරුණු ඉදිරියේදී ඔබගෙන් ඇසිය හැකි ප්‍රශ්න බවට අවබෝධ කරගන්නට පුළුවන්. ඒ ප්‍රශ්න මම හිතනවා ඔබ ලියාගෙන ඒ ප්‍රශ්න වලට පිළිතුරු තනියෙන් උත්තර සපයලා ප්‍රශ්න වලට විවිධාකාරයේ ප්‍රශ්න වලට සන්නම්කරණය සම්බන්ධයෙන් ඔබට පෙර සූදානමක් ලබා ගන්නට පුළුවන්. ඒ වගේම මේ දෙවෙනි ප්‍රශ්නයෙන් අහනවා සන්නමකින් යුතුව භාණ්ඩයක් වෙළඳපළට ඉදිරිපත් කිරීමෙන් නිෂ්පාදකයාට ලැබෙන වාසි 4ක්. ඒතර ප්‍රශ්නේ පැහැදිලි. මේ ප්‍රශ්نين අහන්නේ නිෂ්පාදකයාට ලැබෙන, එහෙම නැත්නම් ආයතනයට, අලෙවිකරුවාට ලැබෙන වාසි 4ක්. මේ ප්‍රශ්නේම තවත් ආකාරයකින් අහන්නට පුළුවන්. පාරිභෝගිකයාට ලැබෙන වාසි හොඳ සන්නමක් තුළින්, පොදුවේ සමාජයට ලැබෙන වාසි, එහෙම නැත්නම් පාරිභෝගිකයාට ලැබෙන වාසි දෙකකුත්, සමාජයට ලැබෙන වාසි දෙකකුත් ආදී වශයෙන් මේ ප්‍රශ්නේ විවිධ ස්වරූපයන් ගන්නට පුළුවන්. එකම න්‍යායාත්මක කාරණය, හැබැයි අපි මේ ප්‍රශ්නයට අනුව පිළිතුරු සපයන්නට ඕන. දැන් නිෂ්පාදකයාට ලැබෙන වාසි කියලා කියපුවාම ඒ කාරණා විශේෂයෙන්ම නිෂ්පාදකයාගේ පැත්තෙන් හිතලා අපි ලියන්නට ඕන. ඕනෑම වාසියක් මෙහි නිවැරදි පිළිතුරු විදියට ගන්නේ නැහැ. නිෂ්පාදකයාට ලැබෙන වාසි තමයි අපි ඉස්සෙල්ලත් කිව්වා වගේ අනිකුත් තරංකාලී සන්නම් වලින් තමන්ගේ භාණ්ඩය වෙන් කළ හඳුනා ගැනීම, පැහැදිලිවම පාරිභෝගිකයාගෙන් ඇනවුම් ලබා ගන්නට පහසුයි. මොකද පාරිභෝගිකයා සන්නමේ නම කියලා තමයි භාණ්ඩය ඉල්ලුම් කරන්නේ. ඒ වගේම තමන්ගේ භාණ්ඩවලට නීතිමය ආරක්ෂාවක් හම්බ වෙනවා. ඊටත් අමතරව පාරිභෝගිකයන් අතර හොඳ සන්නම් පක්ෂපාතීත්වයක්, බ්‍රෑන්ඩ් ලොයල්ටි කියලා අපි කියනවා, ඇති කරගන්න පුළුවන්. ඒ වගේම හොඳ සන්නමක් මගින් ආයතනයේ සමස්ත ප්‍රතිරූපය වැඩි කරගන්නට පුළුවන්. එහිදී අපි අදහස් කරන්නේ යම්කිසි ආයතනයක් ඉදිරිපත් කරන භාණ්ඩයට හොඳ සන්නමක් ගොඩනැගුණාම එය ආයතනයේ සමස්ත ප්‍රතිලෝභයට බලපෑමක් ඇති වෙනවා ධනාත්මක වශයෙන්. ඒ වගේම
ව්‍යාපාර ආයතනයේ සන්නම් වටිනාකම් නිර්මාණය වෙනවා. මේක ඉතාමත්ම වැදගත් කාරණයක්. මොකද අපි දන්නවා අද වෙනකොට ලෝකයේ තියෙන ප්‍රබල ආයතනවල ආයතනික වටිනාකම ගණනය කිරීමේදී එහි මූල්‍ය සහ අනිකුත් සම්පත් වල වටිනාකම ගණනය කරනවා වගේම ඒකට විශේෂයෙන්ම එකතු වෙන මූලිකාංගයක් බවට අදපත් වෙලා තියෙනවා එම ආයතනයේ සතු ඇති සන්නම් වල වෙළඳපොළ වටිනාකම. හොඳ සන්නමක් කියලා කියන්නේ ආයතනයේට තියෙන හොඳ වත්කමක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම ආයතනයකට හොඳ සන්නමක් තියෙනවා නම් ඒ සන්නම පාරිභෝගිකයාගේ මනසෙහි ඊටාම නිවැරදිව සහ නිර්වෘල්ව ස්ථාපිත කරන්නත් පුළුවන්. දැන් අපි මෙම පාඩමේ 7 වන කොටස වෙත යමු වෙමු. මෙහිදී අපි කතා කරන්නට යන්නේ ඇසුරුම්කරණය සහ ලේබල්කරණය පිළිබඳව. ඔබ දන්නවා ඇසුරුමක් කියලා කියන්නේ භාණ්ඩයක් සඳහා දවටනයක්. එහෙමත් නැත්නම් මතුපිට ආවරණයක් හෝ බහලුවක් නිර්මාණය කිරීමේ සහ නිපදවීමේ ක්‍රියාවලියට. අපිට මෙම ඇසුරුම ප්‍රධාන මට්ටම් 3ක් යටතේ දක්නට පුළුවන්. ප්‍රාථමික ඇසුරුම, ද්විතීක ඇසුරුම සහ ප්‍රවාහන ඇසුරුම වශයෙන්. අපි ප්‍රාථමික ඇසුරුම බොහෝ විට යොදාගන්නේ එම නිෂ්පාදිතයේ ආරක්ෂාව පිණිස. අපි උදාහරණයක් වශයෙන් කිරිපිටි ගතහොත් එම කිරිපිටි වලට හුලං වදින්න නැතුව ඒක ඉතාමත් ආරක්ෂිතව පවත්වා ගැනීම සඳහා අපි අර ඉටිකොළ වලින් වගේ සැදූ ඒ දවටනය අපිට පාවිච්චි කරන්නට පුළුවන්. ඒ වගේම අපි ද්විතීක ඇසුරුම කියලා කියන්නේ එම ප්‍රාථමික ඇසුරුම බහාලීම සඳහා භාවිතා කරන්නා වූ අනෙක් ඇසුරුම. උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් කිරිපිටිවල ප්‍රාථමික ඇසුරුම බහාලීම සඳහා අපිට කාඩ්බෝඩ් පෙට්ටි පාවිච්චි කරනවා. ඔබ දැක ඇති බොහෝ විට මෙම ව්‍යාපාර ආයතන මෙම ද්විතීක ඇසුරුම ලේබලයක් වශයෙන්ුත් පාවිච්චි කරන ආකාරය. ඒ වගේම ප්‍රායෝගිකව ඔබ දැක ඇති මෙම ඇසුරුම් සඳහා මෙම ව්‍යාපාර ආයතන වලට යම්කිසි පිරිවැයක් දැරිය යුතු හේයින් සමහර භාණ්ඩ ප්‍රාථමික ඇසුරුම යටතේමත් විකිණීමට යොදා ඇති ආකාරය. ඔබ දැක ඇති කිරිපිටි ගතහොත් කිරිපිටි පෙට්ටි වශයෙන් සහ පැකට් වශයෙන්ුත් අලෙවි කිරීමට යොදා තිබෙනවා. අපි මේ ප්‍රවාහන ඇසුරුම කියලා කියන්නේ ප්‍රවාහන කටයුතු සිදු කිරීමේදී ඔබ දන්නවා අපිට මේ ප්‍රාථමික ඇසුරුම හෝ ද්විතීක ඇසුරුම පමණක් යොදා ගැනීම ඉතාමත්ම අපහසුයි. අපි කිරිපිටිම ගත්තොත් මෙතනදී මෙම කිරිපිටි පැකට් 50ක් 100ක් අන්තර්ගත වන ආකාරයෙන් විශාල පෙට්ටියක අපිට මේවා අසුරා ප්‍රවාහනය කිරීමට ඉතාමත් පහසුයි. මෙන්න මේ ඇසුරුමට අපි ප්‍රවාහන ඇසුරුම කියලා කියනවා. දැන් අපි ලේබල්කරණය කියන්නේ මොකක්ද කියලා බලමු. නිෂ්පාදිතයක භාවිතයට පරිහරණයට අවශ්‍ය තොරතුරු ඇසුරුමේ දැක්වීම හෝ පාරිභෝගිකයා ආකර්ෂණය සඳහා ලේබලයක් නිර්මාණය කිරීමට අදාළ ක්‍රියාවලියට අපි ලේබල්කරණය කියලා කියනවා. එතකොට ඔබ දැක ඇති මෙම ලේබලයක අපි ප්‍රධාන වශයෙන්ම අන්තර්ගත කරනවා මෙම නිෂ්පාදිතයට සම්බන්ධ ඉතාමත් වැදගත් තොරතුරු. විශේෂයෙන්ම මෙම නිෂ්පාදිතයේ නම, සන්නම් නාමය, ලාංඡනය, එහි මිල, අඩංගු ද්‍රව්‍ය, නිෂ්පාදිත දිනය, කල් ඉක්ුත්වීමේ දිනය, ගබඩා කිරීම සඳහා උපදෙස්, ප්‍රවාහනය සඳහා උපදෙස්, භාවිතා කිරීම සඳහා අවශ්‍ය වන උපදෙස්, මෙම නිෂ්පාදිතය හරහා යම් අනතුරක් සිදුවිය හැකිනම් ඒ අනතුරු ඇඟවීම්, ප්‍රමිති ලාංඡන ආදී සියලුම දේවල් අපිට මෙම ලේබලය තුළ අන්තර්ගත කළ හැකියි. අපි පසුගිය විභාග ප්‍රශ්න බැලුවොත් අපිට තිබුණා මේ වගේ ප්‍රශ්නයක් මෙම කොටසින්. නිෂ්පාදිතයෙකු තම භාණ්ඩවලට ඇසුරුමක් යෙදීමට මැලිකමක් දක්වයි. ඇසුරුමකින් යුක්තව තම භාණ්ඩය වෙළඳපළට ඉදිරිපත් කිරීම සඳහා නිෂ්පාදකයා උනන්දු කිරීමට යොදාගත හැකි කරුණු 4ක් සඳහන් කරන්නට කියලා. ඇත්තටම මෙහිදී ඔබ කළ යුතු වන්නේ නිෂ්පාදිතයෙකුට ඇසුරුම් හරහා ලැබෙන වාසි හුවා දැක්වීම. ඔබට මෙහිදී කියන්නට පුළුවන් ඇසුරුම් සහිත භාණ්ඩවලට පාරිභෝගිකයා ඉතාමත් කැමැත්තක් දක්වනවා සහ ආකර්ෂණය ඉහළ මට්ටමක පවතිනවා. ඒ වගේම මෙම ඇසුරුම් හරහා භාණ්ඩයට ඉතාමත් ආරක්ෂාවක් ලැබෙනවා. ඒ වගේම භාණ්ඩය සම්බන්ධයෙන් අවශ්‍ය සියලුම තොරතුරු අපිට ප්‍රධාන වශයෙන්ම මේ ද්විතීක ඇසුරුම තුළ ලබා දෙන්නට පුළුවන්. සහ විශේෂයෙන්ම අපට ප්‍රවර්ධන කටයුතු කිරීමට, ගබඩා කටයුතු කිරීමට, ප්‍රවාහන කටයුතු කිරීමට මේ ඇසුරුම හරහා ලොකු පිටුවහලක් ලැබෙනවා. ඒ වගේම ඔබ දන්නවා දැන් ව්‍යාපාර ආයතන බොහෝමයක ස්වන් සේවා ක්‍රමයට තමයි අලෙවිය සිදු කරන්නේ.
මෙහිදී අපට භාණ්ඩ තෝරා ගැනීම ඉතාමත්ම පහසුයි. එය ඇසුරුමකින් යුක්ත වීම නම්. ඒ වගේම ව්‍යාපාරයේ සන්නම පිළිබඳව ඉතාමත් ඉහළ ප්‍රතිරූපයක් පාරිභෝගික මනසේ ඇති කරන්නට පුළුවන් මෙම භාණ්ඩයක ඇසුරුම තුලින්. දෙවන ප්‍රශ්නයේදී අපෙන් අහන්නේ ලේබලයක ඇතුළත් විය යුතු කරුණු මොනවාද කියලා. අප මෙය පාඩමේදීත් කතා කළා. නිෂ්පාදනය සම්බන්ධයෙන් සියලුම තොරතුරු, භාණ්ඩයේ නම, මිල, අඩංගු ද්‍රව්‍ය, නිෂ්පාදිත දිනය, කල්ලිකුත් වීමේ දිනය, ගබඩා කිරීම ප්‍රවාහනය සඳහා අවශ්‍ය උපදෙස්, අනතුරු ඇඟවීම්, ප්‍රමිති ලාංඡන ආදිය අපිට මෙම ලේබලය තුළ ලබා දෙන්නට පුළුවන්. දැන් අපි බලමු නිෂ්පාදිතයක් සඳහා මිලකරණය සිදු කරන්නේ කෙසේද කියා. අලෙවිකරණ මිශ්‍රයේ තවත් එක් ප්‍රධාන උපාය මාර්ගයක් වශයෙන් අපි මිල හඳුනා ගන්නවා. ඒකට විශේෂ හේතුවක් තියෙනවා. අලෙවි මිශ්‍රයේ අනෙකුත් උපාය මාර්ග ගත්තාම ඒ හැම උපාය මාර්ගයක්ම ආයතනයේ පිරිවැයක් වන අතරේ මිල උපාය මාර්ගය හොඳට හැසිරවීම තුළින් තමයි ආයතනයකට ලාභයක් එහෙම නැත්නම් ආදායමයක් ජනිත වන්නේ. ඒ වගේම අපි බොහොම සමහර වෙලාවට අපි දකිනවා ශිෂ්‍ය ශිෂ්‍යාවන් පටු අවබෝධයක් තියෙනවා මිල කියලා කියන්නේ ලාභයට විතරක් සම්බන්ධයි කියලා. නමුත් මේ ඔබට තිරේ දැක්වෙන ආකාරයට මිල කිරීමේ බොහෝ අරමුණු තියෙනවා. ඒ වගේම මිල කිරීමේදී සලකා බැලිය යුතු කාරණා විශාල වශයෙන් අපිට දකින්නට පුළුවන්. ඒ සියලු කාරණා එක්ක ගත්තහම දැන් මෙන්න මේ වගේ ප්‍රශ්නයක් ආවොත් එහෙම වෙළෙන්දෙකු තරංකරුවන්ගේ මිලට වඩා 20%ක් අඩුවෙන් මිල කිරීමේදී අපි ඒ වගේ අවස්ථාවක අනුගමනය කරන්නේ මිල කිරීමේ අරමුණ මොකක්ද කියන එක. එතකොට අපි දන්නවා අර මුලින් අපි ඉදිරිපත් කරපු අරමුණු අතරින් මේ වගේ අවස්ථාවකදී පැහැදිලිවම එයාගේ උත්සාහය වෙන්නේ වෙළඳපොළ කොටස උපරිම කර ගැනීම. ඒ තුලින් ලාභයට බලපාන්නේ වැඩි ප්‍රමාණයක් විකුණීම තුලින් සහ විකුණුම් පිරිවැය අඩු කිරීම තුලින් දල ලාභය වැඩි වෙනවා. ඒ වගේම අපි දකිනවා සමහර අවස්ථාවලදී ඍජුවම න්‍යායාත්මක කරුණු ප්‍රශ්න වලට ඉදිරිපත් කරලා තියෙනවා. මෙන්න මේ ආකාරයෙන් භාණ්ඩ හා සේවා මිල කිරීමේ අරමුණ 4ක් හෝ අරමුණු 2ක් පැහැදිලි කරන්න යන ආදී වශයෙන්. මෙම පාඩමේ 9 වෙනි කොටසෙන් අපි අවධානය යොමු කරන්නේ බෙදා හැරීමේ මාර්ග වෙත. ඔබ දන්නවා බෙදා හැරීමේ මාර්ගයක් කියලා කියන්නේ භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදකයාගේ සිට පාරිභෝගිකයා වෙත බෙදා හරින ආකාරය. මෙම බෙදා හැරීම ඇත්තටම ව්‍යාපාර ආයතනයකට සහ පාරිභෝගිකයාටත් ඉතාමත් වැදගත් වන ක්‍රියාවලියක්. ඒ වගේම අපි විශේෂයෙන්ම බෙදා හැරීමේ මාර්ගයක් තෝරා ගැනීමේදී භාණ්ඩයේ ස්වභාවය, වෙළඳපොලේ ස්වභාවය, ඉල්ලුමේ ස්වභාවය, තරඟකරුවන්ගේ බෙදා හැරීමේ මාර්ග සහ නිෂ්පාදකයා සතු ශක්තියින් ආදිය කෙරෙහි අවධානය යොමු කළ යුතු වෙනවා. ඒ වගේම මෙම භාණ්ඩ බෙදා හැරීමේදී අපට විකල්ප මාධ්‍ය තියෙනවා. එනම් මෙම ව්‍යාපාර ආයතනයට හැකියාවක් තියෙනවා තමන්ගේ පාරිභෝගික භාණ්ඩය ඍජු ලෙස පාරිභෝගිකයාට කෙලින්ම බෙදා හැරීමට. එනම් අතරමැදියන් භාවිතා නොකර. ඒ වගේම එක් අතරමැදියෙක් භාවිතයෙන්. අපි මේකට කියනවා ඒකීය මාර්ගය කියලා. ඒ වගේම අතරමැදියන් පාර්ශව දෙකක් භාවිතා කිරීමෙන් අපි මේකට ද්විත්ව මාර්ගය කියලා කියනවා. බොහෝ විට අපට තොග වෙළෙන්දන් සහ සිල්ලර වෙළෙන්දන් මෙහිදී භාවිතා කළ හැකි. සහ ත්‍රිත්ව මාර්ගයේදී අපට අතරමැදියන් පාර්ශව 3ක් යොදා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම අපිට මෙම පාඩමෙන් ප්‍රශ්න කිහිපයක් තිබුණා. භාණ්ඩයේ ස්වභාවය අනුව බෙදා හැරීමේ මාර්ගය වෙනස් වෙනවා. උදාහරණ වශයෙන් අරගෙන අපිට මේක දක්වන්න කියලා. ඔබ දන්නවා මෙම භාණ්ඩය නරක් වෙන සුළු, නැශ්‍ය වෙන සුළු භාණ්ඩයක් නම් අප ඉතාමත් ඉක්මනින් මේ පාරිභෝගිකයාට බෙදා හැරිය යුතුයි. ඒ වගේම කල් පවතින භාණ්ඩයක් නම් අපට ද්විත්ව, ත්‍රිත්ව ආදී වූ බෙදා හැරීමේ මාර්ග යොදාගත හැකි වෙනවා. ඒ වගේම අතරමැදියන් භාවිතයේ වාසි සහ අවාසි. ඔබ දන්නවා මේ අතරමැදියන් සිටින නිසා අපිට ඕනෑම භාණ්ඩයක් ඕනෑම ස්ථානයකින් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේ අතරමැදියන් නිෂ්පාදකයන් වෙනුවෙන් ප්‍රවර්ධනය, හුවමාරුව, ගබඩා කිරීම, ප්‍රවාහනය ආදී වූ පහසුකම් සපයනවා. ඒ වගේම අවාසි වශයෙන් ප්‍රධාන වශයෙන් අපිට තියෙන්නේ පාලන කටයුතු අපහසු වෙන්න පුළුවන් සහ මේ අතරමැදියන් සඳහා දරන පිරිවැය හේතුවෙන් භාණ්ඩවල මිල ඉහළ යන්නට පුළුවන් සහ භාණ්ඩ වෙළඳපොලේ හිඟවීමටත් සමහර විට මෙම අතරමැදියන් භාවිතය හේතු වන්නට පුළුවන්. දැන් අපි මෙම පාඩමේ අවසාන අංගය වෙත යොමු වෙමු. අවසාන අංගයේ වශයෙන් අපි හඳුනාගන්නේ අලෙවිකරණ ප්‍රවර්ධනයේ උපාය මාර්ගය. ප්‍රවර්ධන උපාය මාර්ගයේදී විශේෂයෙන්ම ශිෂ්‍යයන්ගේ අවධානය යොමු වෙනට ඕන
ප්‍රවර්ධන උපාය මාර්ගයේ මූලික උපකරණ මොනවද කියන එකත් ඒ වගේම සාම්ප්‍රදායික ප්‍රවර්ධන උපකරණ අමතරව වර්තමානයේ තාක්ෂණය සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රබල භාවිතයත් එක්ක වර්තමානයේ අලෙවිකරණ පරිචයට එකතු වුණු නව අලෙවිකරණ ප්‍රවර්ධන උපාය මාර්ග මොනවද යන්න කියන කාරණයත්. මේ කාරණා සම්බන්ධව ඔබට ඔබගේ තියෙන දැනුම සහ අවබෝධය භාවිතා කරමින් අපිට හොඳටම විශ්වාසයි මේ වගේ ප්‍රශ්නයකට ඔබට පිළිතුරු ලියන්නට පුළුවන් කියන එක. දැන් මේ පළවෙනි ප්‍රශ්නයේදී ඍජුවම ප්‍රචාරණය සහ විකුණුම් ප්‍රවර්ධනය අතර වෙනස ඔබට හඳුනා ගන්නට අවශ්‍ය වෙන ගමන්ම දෙවැනි කාරණයේදී ප්‍රවර්ධනයේ පොදුවේ ආයතනයකට ලැබිය හැකි වාසි සාකච්ඡා කරනවා. මම කැමැති ඔබේ අවධානය යොමු කරන්න මේ අවසාන ප්‍රශ්නයට. අවසාන ප්‍රශ්නයේදී කියන්නේ වෙළඳ කුටියක් කරන පුද්ගලයෙක් අනිත් වෙළඳ ප්‍රදර්ශන මධ්‍යස්ථානයකදී අනිත් වෙළඳ කුටි වලට වඩා තමන්ගේ විකුණුම් වැඩියෙන් සිද්ධ වෙන්නේ කොහොමද කියන එක. මේ ප්‍රශ්නයේදී ඔබගේ අවධානය යොමු වෙනට ඕන අපි මෙච්චර වෙලා සාකච්ඡා කරපු අලෙවිකරණ මිශ්‍රයේ සියලුම උපාය මාර්ගවල පොදු අවබෝධයක් ඇතුව මේ ප්‍රශ්නයට පිළිතුරු සපයන්නට ඕන. ඒ නිසා අපි මුලින්මත් සාකච්ඡා කළා වගේ අලෙවිකරණ මිශ්‍රයේ ඒ උපාංගය පිළිබඳව වෙන වෙනම උපක්‍රමයේ පිළිබඳ වෙන වෙනම අවබෝධ කරගන්නවා වගේම ඒවාෙහි සමස්ත බලපෑම ආයතනයක සාර්ථකත්වයට බලපාන්නේ කොහොමද කියන අවබෝධයත් මේ වගේ ප්‍රශ්නයකට පිළිතුරු සැපීමේදී ඉතාමත්ම වැදගත් වෙනවා. ඉතින් දරුදැරියනි අද දවසේ අප සාකච්ඡා කළේ ව්‍යාපාරික සාර්ථකත්වයට අලෙවිකරණය කුමන ආකාරයෙන් දායක වනවාද පිළිබඳව. අපි විශ්වාස කරනවා මේ පාඩම පිළිබඳව ඔබට හොඳ ප්‍රමාණාත්මක මෙන්ම න්‍යායාත්මක දැනුමක් ලැබෙන්නට ඇති කියලා. ලබන සතියේ තවත් මෙවැනි වැඩසටහනකින් යලි ඔබ හමුවනතුරු අප සමුගන්නවා. ස්තුතියි. සුබ දවසක්.